අන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අදිචිත්තේන කෝ භික්ඛවේ පංච නිමිත්තානි කාලේන කාලං දාතබ්බාති. සද්ධාකාමී පින්වත්නි, අද දින මේ උතුම් වූ සදහම් දේශනාවේ දායකත්වයේ උසුණු ලබන්නේ කිරිබත්ජොඩ බාතිය මාවතේ අරලිය උයනේ අංක 172කින් පහදරන නිවසේ පදිංචි ශීලා රාජගේ ආදරණීය මෑණියන් ප්‍රධාන පින්නතුන්, විශේෂයෙන්ම එතුමිය අරමුණු කරගන්නවා ඒ දිවංගත වන්නට යෙදුන ඇල්බර්ට් රාජගේ ස්වාමි පුරුෂයාණන්ට පින් අනුමෝදන් කරන්නටත්, ඒ වගේම රීටා සෝමා සොහයුරියට පින් අනුමෝදන් කරන්නට, ඒ වගේම සිරිසේන පතිරණ මහත්මයාට පින් අනුමෝදන් කරන්නට, දෙපාර්ශවයේ මිය පරලෝ යන්නට යෙදුන මව් දෙමාපියන් ඇතුළු සියලුම ඥාති හිතයිසින් සෑම දෙනාටම පින්පෙත් අනුමෝදන් කිරීමේ උතුම් වූ අරමුණු පෙරදරි කරගෙනත්, ඒ වගේම බලාපොරොත්තු වෙනවා ඒ පවුලේ ඥාති හිතයිසින්ට පින්පෙත් ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න. විශේෂයෙන්ම නන්දී ප්‍රියාන්ත, තුෂාරි, මනෝජ්, වින්ද්‍යා, ජයින්දු, මාධවී, පිසුල, ඉසිත ඇතුළු ඒ සියලු දෙනාට විදේශගතව සිටින ඒ සියලුම ඥාතීන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නටත්, ඒ වගේම ඩොනල්, මානෙල්, චේතිය, සමාධි, ග්‍රැන්විල් මහත්මයා, ලීලා පතිරණ, කරුණා බොරලැස්ස, පත්මා පෙරේරා, මාලනී ධර්මා කියන ඒ හැම දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නට, සියලු දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරන්නටත්, මේ පින්කමට සම්බන්ධ වෙලා ඉන්න හැම දෙනාටමත් රටවාසී ලෝවාසී හැම දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දේශකයන්න් වහන්සේට, බෞද්ධ නාලිකාවේ කාර්ය මණ්ඩලයේ හැම දෙනාටමත් ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නටත්, ඒ වගේම ජනවාරි 1 වෙනි දින 87 වෙනි ජන්මදිනයේ සමරන ශීලා රාජගේ මෑණියන්ට නේද ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න. 87ක් පේන්නේ නැහැ එච්චර නේද? ඉතින් එතුමියට ආශිර්වාද කරන්නටත් බලාපොරොත්තු වෙනවා. මේ උතුම් වූ සදහම් දේශනාවේ සදැහැති දායකත්වය ශීලා රාජගේ ආදරණීය මෑණියන් උසුලමින් කටයුතු කරනු ලබන. ඉතින් අද දින මේ මෑණියන් ඊ타මත්ම වටිනා උතුම් වූ පින්කමකට තමයි දායකත්වයගෙන කටයුතු කරන්නේ. විශේෂයෙන්ම අපි දන්නවා සබ්බ දානං ධම්ම දානං ජිනාති කියන විදිහට මේ හැම දානමය පින්කමකට වඩා අපිට බණපදයක් අහන්න පුළුවන් නම්, ඒ වගේම බණපදයක් අනිත් කෙනෙකුට අහන්න සලස්වන්න පුළුවන් නම්, ඒ හැම දානයකටම වඩා ඒකෙන් ලැබෙන ආනිසංස මෙච්චරයි මෙපමණයි කියලා විස්තර කරන්නට නොහැකි බවයි බුදුන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ. ඒකට හේතුව තමයි
අපි භෞතික වශයෙන් නොඑක ආකාරයේ පින්කම් කරනවා, ආමිෂ දානමේ පින්කම් කරනවා. ඒ තුලිමුත් විශාල පිනක් කුසලයක් අපි දන්නවා සිද්ධ වෙනවා. හැබැයි ඒ හැම පින්කමටම වඩා මේ ධර්ම දානය කියලා කියන්නේ අපේ හිතේ තිබෙන අකුසල සිතුවිලි නැති කරගෙන, ප්‍රහීන කරගෙන, හිතේ තිබෙන කලබලකාරී ස්වභාවයන් යටපත් කරගෙන සදාකාලික සැනසීමේ තිබෙන මාර්ගය තමයි මේ බණ පදයකින් අපිට ශ්‍රවණය කරලා හදා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඒ නිසා තමයි බුදුන් වහන්සේ අනුදැන වදාරන්නට යෙදුනේ බණ පදයක් අහපුවාම ඒකේ ලැබෙන ආනිසංස සුත ධම්ම නව කප්පං. ඒ කියන්නේ කල්ප 9ක් විතර ඒකෙන් ලැබෙන ආනිසංසය අපේ ජීවිතය තුල ගොඩනගිලා සුගතිගාමී ජීවිතයක් බවට අපිටපත් වෙන්න පුළුවන් වෙනවා කියනවා. දැන් විශේෂයෙන්ම මේ ධර්මය කියලා කියන්නේ සද්ධාව පෙරදිරි කරගෙනනේ අපි බණ අහන්නේ. එතකොට යම්බිසි කෙනෙක් තුල සද්ධාව ගොඩනගෙනකොට ඒ කෙනා තුල සීලය ගොඩනගෙනවා. දැන් සද්ධාව කියලා කියන්නේ අපි වන්දනාමාන කරන එක විතරක් නෙවෙයි. සද්ධාති තථාගතස්ස බෝධින්. සද්ධාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණයන් පිළිබඳව උන්වහන්සේගේ ඒ අවබෝධය කොහොමද හදාගත්තේ කියන ඒ මාර්ගයේ පණිවිඩය අපි හරියට තේරුම් අරගෙන ජීවිතේ වෙනස් කරගන්නට අපි උත්සාහ කරනවා නම් අන්න ඒකට තමයි නිවැරදි අචල සද්ධාව කියලා කියන්නේ. ඒ සද්ධාවත් එක්ක අනිකුත් සියලුම වන්දනාමාන කිරීම ඒ හැම දෙයක්ම ඒ සද්ධාවත් එක්ක තමයි පිහිටන්නේ. එහෙම පිහිටනකොට අපි හැම කෙනා ළඟ ශීලය පිහිටනවා. ශීලය කියලා කියන්නේ හිත මුල් වෙලා, හිත පිරිසුදු වෙලා, කය වචනය පිරිසුදු වෙනවා. ඊළඟට සද්ධා සීලයත් එක්ක සුතයක් ඇති වෙනවා. සුත කියලා කියන්නේ අපි අහන්නම කැමති වෙන්නේ හොඳ දේවල්. ඒ කියන්නේ අපේ මනස කියන එක ස්වභාවය තමයි අපි අර හොඳ දේවල් වලට වඩා අපි කැමතිනේ අර හිත සතුටු වෙන දේවල් නේද? නාට්‍යයක් වුණත් බලන්න කැමති, කතාවක් අහන්න කැමති. ඒවා එපා කියලා නැහැ. හැබැයි අපි ඒවා එක්කම අපිට පුළුවන් නම් අපේ හිත නිවන දෙයක් ශ්‍රවණය කරන්න. හිත නිමෙන කල්යාණ මිත්‍ර ආශ්‍රය කරන්න. හිත නිමෙන ධම්මානුධම්ම පටිපදාවකට අපි යොමු වෙනවා නම් අන්න ඒක තමයි මේ සුත ධම්මයත් එක්ක ගොඩනගෙන අපේ ජීවිතේ වෙනස්කම. එතකොට බුදුන් වහන්සේ දේශනා කරන්නේ සද්ධාවත් එක්ක සීලය ඇති වෙනවා. සීලයත් එක්ක සුතය ඇති වෙනවා. සුතයත් එක්ක ඡාගය ඇති වෙනවා. ඡාගය කියලා කියන්නේ අපි හැම වෙලේම අනිත් අයට, Tamanට යහපතක් කරන්න ඕනේ කියන උතුම් වූ ප්‍රාර්ථනාවෙන් තමයි ජීවත් වෙන්නේ. ඡාග සම්පත්තිය වෙනවා. ඡාග සම්පත්තියත් එක්ක ප්‍රඥා සම්පත්තිය ඇති වෙනවා. ප්‍රඥා සම්පත්තිය කියලා කියන්නේ සම්මා දිට්ඨික ඥානය ඇති වෙනවා. ඒ කියන්නේ දැන් අපි ක්‍රමානුකූලව දැන් බුදුන් වහන්සේගේ දේශනාවේ තියෙන්නේ දානකතං සීලකතං සග්ගකතං කාමානං ආදීනවං නෙක්ඛම්මේ ආනිසංසේ පකාශේති කියන විදිහට ක්‍රමානුකූලව තමයි අපි මේ ධර්මයේ තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ ධර්මයේ තේරෙනවා කියලා කියන්නේ අපි ක්‍රමානුකූල ඔය සද්ධා සීල සුතචාග ප්‍රඥා කියන ඒකට කියන්නේ ශේක බල ධර්ම. ශේක බල ධර්ම කියලා කියන්නේ ස්ථීරවම මරණින් මත්තේ මේ කරුණු පහ පුරුදු කරනු නම් එයා නරක තැනක උපදින්නේ නැහැ කියනවා. සෝතාපන්න භාවයට පත් වෙන්න බැරි කෙනෙකුට තියෙන එකම පිහිට තමයි ඔය ශේක බල ධර්ම ටික. කියන්නේ ශේක බල ධර්ම පුරුදු කරනකොට යාට ඉන්ද්‍රිය බල ධර්ම පිහිටනවා කියලා තව ගුණ ටිකක් පිහිටනවා. ඒකට කියනවා සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා ඉන්ද්‍රිය බල ධර්ම කියලා ධර්මයේ උගන්වනවා. ඒ කාරණා ටික ජීවිත කාලය තුලම වෙනස් වෙන්නේ නැහැ කියනවා. මොකද මරණය දක්වාම අපේ ශරීරයේ තියෙන ඉන්ද්‍රියන් වගේ ඒ ಗುಣධර්ම විනාශ නොවි පවතිනවා කියනවා. එතකොට ධර්මයේ කියන එකේ ප්‍රධානම බුදුන් වහන්සේගේ පණිවිඩය තමයි හිත හදාගන්න පණිවිඩය. ඒ හිත හදාගන්න පණිවිඩය අපිම තමයි ඇති කරගන්නට ඕන. ඒ අපි ඇති කරගන්නට නම් අපි ක්‍රමානුකූලව ධර්ම මාර්ගයක පිහිටන්නට ඕන. ඒ කියන්නේ බුදුන් වහන්සේ අපිට අනුදැන වදාරන්නට යෙදුනේ අපිට පුළුවන් තැනකින් අපේ චරිතවලට ගැළපෙන තැනකින්. දැන් අපි ගත්තාම සද්ධා චරිතය, රාග චරිත, ද්වේෂ චරිත,
බුද්ධි චරිත, විතක්ක චරිත මේ විදිහට අපේ චරිත තියන්නේ රාග දෝෂ මොහ සද්ධා බුද්ධි විතක්ක කියලා. දැන් අපි හැම කෙනාම එක වගේ හිතන අය නෑනේ නේද? දැන් හැම කෙනාම විවිධ විදිහට හිතන්නේ. සමහර අය හොඳට ඇඳ පැළඳ ඉන්න කැමති. සමහර අය ටිකක් නැත්තම් කලබල වෙනවා. සමහර අයගේ ප්‍රඥාව වැඩි. සමහර අය සමහර තීරණය ගන්නකොට කලබල වෙනවා වැඩි. එකම තීරණයක ඉන්නේ. එතකොට මේ වගේ නානත්ත් කායා නානත්ත් සංඥා විවිධ සිතුම් පැතුම් වලින් තමයි අපි ඉපදෙන්නේ. ඒකට හේතුව තමයි අපි පෙර භවයන් වල ඒ ගොඩනගාගත්ත කර්ම ශක්තියෙන් එක තමයි අපි ඉපදෙන්නේ. අපි නෙවෙයි තීරණය කරන්නේ ඉපදෙලා ඉන්නේ කොහෙද කියලා. දැන් මේ මෑනියෝ ඇතුළේ ඔබ හැමදෙනාම කිරිබත්ජෝඩ ප්‍රදේශනේ නේද? එතකොට ඔබ කිරිබත්ජෝඩ ඉපදෙන්න ඕනේ කියලා ඔබ කවුරුත් තීරණය කරේ නැහැ. ඒක ඔබ ගොඩනගාගත්ත කර්ම ශක්තිය අනුව. ඒ කියන්නේ ඒ වගේ පරිසරයක උප්පත්තිය ලබන්නට හේතුනේ. ඔබට ලැබුණු අම්මා තාත්තා දරුවෝ ඒ කල්යාණ මිත්‍රෝ ආදී ඔක්කොම ලැබෙන්නේ අපි තීරණය කළා නෙවෙයි. ඒ ඔක්කොම අපිට මුලින්ම ලැබෙන්නේ අපි ගොඩනගාගත් ඒ ශක්තියින් වලට අනුව. දැන් අපි මරණයටපත් වෙලා අපි ඊළඟ තැනක කොහේ උපදීද කියලා අපි කිසි කෙනෙකුට කියන්න බෑනේ. ඒකත් තීරණය කරන්නේ අපේ කර්ම ශක්තිය. නේද? මේ එතකොට ඒක දැන් අපි දැන් මරණය වුණත් බුදුදහමේ උගන්වන්නේ මරණය වුණත් අපිට දුකක් වේදනාවක් වෙන්නේ අනිත් අය නැති වුනහම අපේ ළඟ තියෙන බැඳීම නිසා, උපාදානය නිසා. හැබැයි ඒ අය සමහර විට හොඳම කාලේ වෙන්න පුළුවන් මරණයටපත් වෙන්නේ. ඒ කියන්නේ හොඳම කාලේ මීට වඩා හොඳ තැනක දැන් මෙතන මියගිය ඥාතියින්ට පින් අනුමෝදන් කරන මේ මෑණියෝ බලාපොරොත්තු වුණානේ. එතකොට ඒ අය වුණත් හොඳම කාලේ හොඳම වෙලාවට වෙන්න ඇති මේ යන්න ඇති. මීට වඩා හොඳ භවයක ප්‍රතිසන්දිය ලබන්න සමහර විට කර්ම ශක්තියින් බලවත් වෙලා මේ යන්න පුළුවන්. එතකොට මරණය වුණත් අපිට කියන්න බෑ මේ නරකටම මරණය සිද්ධ වෙනවා කියලා. ඒ කියන්නේ සමහර විට හොඳ තැනක ප්‍රතිසන්දිය ලබන්නත් ඒ මරණය සිද්ධ වෙන්න පුළුවන්. එතකොට ඒ අය මිය ගියා කියලා සදාකල් අපෙන් වෙන් වෙන්නේත් නැහැ. ඒ අය తాවකාලික තමයි වෙන් වෙන්නේ. දැන් සදාකාලික වෙන් වෙන්නේ අපෙන් කවුරුත් නිවන අවබෝධ වුණොත් විතරයි. නැත්තම් නැවත නැවත මේ සංසාරේ ඒ ඥාතින් අපිට මුණ ගැහෙන්න පුළුවන්. ඒ අය සුගතිගාමී තැන්වල ඉඳලා අපිත් ප්‍රතිපත්තිගරුකව පින්දහම් සිද්ධ කරගෙන ඒ මරණයන් කමඨහනක් හැටියට ගොඩනගාගෙන අපි ඒවා ඒ විදිහට අර්ථවත්ව අපේ ජීවිතේ සකස් කරගත්තොත් නැවත ඒ අය මුණ ගැහෙන්න පුළුවන්. පුනරපි ජනනං පුනරපි මරණං. නැවත නැවත ඉපදෙමින් යන ස්වභාවය කියන මේ ලෝකේ ස්වභාවය තියෙන්නේ. දැන් සංසාරය කියලා කියන්නේ ඒකනේ. සංසාරය කියලා කියන්නේ අතීතයේ අපි යම්කිසි තැනක ඉපදෙලා හිටියා නම් ඒකට කියනවා අතීත සංසාරය කියලා. දැන් අපි ඉන්නේ කොහෙද මේ? වර්තමාන සංසාරේනේ. ඒ කියන්නේ වර්තමාන සංසාරය කියනවා. දැන් අපි මෙතනින් අයින් වෙලා අපි කොහේ හරි ප්‍රතිසන්දිය ලබනවා නම් ඒකට කියනවා අනාගත සංසාරය කියලා. එතකොට දැන් මේ විදිහට යන ස්වභාවයක් තමයි තිබෙන්නේ. හැබැයි මේ සංසාර චක්‍රය තුල අපිට ලැබිලා තියෙන්නෙම හොඳ මනුස්ස ජීවිතයක්. නේද? අපිට අෂ්ට දුෂ්ටක්ෂණ වලින් තොරව හොඳට පින්දහම් සිද්ධ කරන්න පුළුවන්. හොඳ කල්යාණ මිත්‍රයන් ඇතුව ධර්මය නිතරම ශ්‍රවණය කරන්න පුළුවන් පරිසරයක අපි ඉපදිලා ඉන්න වෙලාවේ අපි කල්පනා කරන්න ඕනේ කොහොමද තව තවත් අපේ ජීවිතේ සකස් කරගන්නේ කියලා. දැන් අද දින මාතෘකා කරගන්න යෙදුනේ පින්වත්නි මජ්ක්‍ධිම නිකායේ 20 වෙනි සූත්‍ර දේශනාව. විතක්ක සන්තාන කියලා සූත්‍ර දේශනාවක් තියෙනවා. ඒ විතක්ක සන්තාන සූත්‍ර දේශනාවේදී බුදුන් වහන්සේ දේශනා කරන්නේ ජේතවනාරාමයේ සවැත් නුවර ජේතවනාරාමයේ ඉඳලා භික්ෂුන් වහන්සේලාට අදිචිත්තේන ඒ කියන්නේ මේ සිත පිරිසුදු කරගන්න භික්ෂුන් වහන්සේ නමක් කියලා මුලින්ම වැඩ ඉන්න හාමුදුරලානේ. ඒ නිසා තමයි භික්කවේ කියලා කියන්නේ. අදිචිත්තේන භික්කවේ භික්ඛුනෝ කාලේන කාලම් මනසිකාතබ්බං. ඒ කියන්නේ හිත පිරිසුදු කරගන්න භික්ෂුන් වහන්සේ නමක් වෙන්න පුළුවන් ඕනම කෙනෙක් වෙන්න පුළුවන්. ඒ හිත පිරිසුදු කරගන්නේ කොහොමද? දැන් අපේ හිත පිරිසුදු කරගන්න කරුණු 5ක් මේ දේශනාව තුළ විස්තර කරනවා. දැන් අපි ඉපදෙනකොට අපේ හිත ප්‍රභාස්වරයි කියනවා. පබස්සර මිදම් භික්කවේ චිත්තං තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසේ උපක්ඛිලිටං. හැබැයි කල් යනකොට අපේ හිත අපිරිසුදු වෙනවා. කුමක් නිසාද? මේ ඉන්ද්‍රයන් නිසා.
ඒ කියන්නේ අපි ඉපදෙනකොටම අපිට ලැබෙනවා කරුණු තුනක්. ඒකට කියනවා ලෝභ, දේශ, මෝහ කියලා අකුසල් මුල් කියලා. ඒ කියන්නේ අපේ හිත හැම වෙලේම අනවශ්‍ය දේවල් වලට ඇලෙන්න යනවා. ඒකට කියනවා ලෝභ මූලය කියලා. ලෝභය කියන අකුසල මූලය. ඒ ඇලෙනකොට ඒ දේවල් නොලබෙනකොට තමයි ගැටීම් ඇති වෙන්නේ. ඇලෙන්න ගැටෙනවනේ. දැන් අපිට අපේ ඥාති කෙනෙක් තරහ වුණාම අමනාප වුණාම සමීපයෙන් අපිට දුකයි නේද? ඒ ඇයි? ඇලීම නිසානේ. දැන් අපිට පිට කෙනෙක් එහෙම අමනාප වුණාම අපේ සමීපයක නොවන කෙනෙක් අමනාප වුණාම අරතරම්ම වේදනාවක් නැහැනේ. ඒක තමයි බැඳීමේ ස්වභාවය. ඒ කියන්නේ ඇලෙන්න ඒ බැඳෙන ස්වභාවය වැඩි. ඒ බැඳීමත් එක තමයි ගැටීම ඇති වෙන්නේ. ඒවා නොලබෙනකොට. ඒ ගැටීම කියන එක ගැටීම සහ ඇලීම කියන එක දෙකටම හේතු වෙන්නේ මෝහය කියන එක. මෝහය කියලා කියන්නේ අවිද්‍යාව. අවිද්‍යාව කියලා කියන්නේ පරමාර්ථ වශයෙන් අපි මේ ලෝක ස්වභාවය දන්නේ නැතිකම. දැන් අපි ගත්තාම සම්මුති වශයෙන් අපි ඉන්නේ නේද? අපි නම් දාගෙන ඉන්නවා නේ. සුගන්ධිකා කියනවා නේද? චන්දන කියනවා. විවිධ නම් තියෙනවානේ. දැන් මේ මෑණියන්ගේ නමත් නේද? සීලා රාජගේ මෑණියන් කියනවා. එතකොට මේ නම්නේ. එතකොට මේ නම් වලින් කියන්නේ සම්මුති වශයෙන් තමයි මේවා පවත්වා ගන්න. දැන් මේ සුගන්ධිකා කියවම සුවඳම නෙවෙයි නේද? නමක්නේ. සමහර අය ඉන්නවනේ සුගන්ධිකා කියවම නේද? එහෙම සුවඳායට නෙවෙයි නේද? චන්දන කියවම හඳුන්නේ. දැන් හඳුන් වගේද නෙවෙයි ළඟින්වත් යන්න බැරි අය ඉන්නේ නේද? චන්දනලා කියන අය තරහ වෙද්දන්නේ. ඒතර මේ උදාහරණයක් කිව්වේ. එතකොට ඒ සම්මුති වශයෙන් තියෙන හැබැයි පරමාර්ථ වශයෙන් ගත්තාම බුදුන් වහන්සේ කියන්නේ මේ අධ්‍යාත්මික වශයෙන් හිතන්න කියන මොකද්ද? දැන් සත්‍යා කියන කෙනාගේ ස්වභාවය තමයි කන්දානංච පටිපාටි ධාතු ආයතනානිච අබ්බොච්චින්නම් වත්තමානං සංසාරෝති පෞච්චති. මේ ස්කන්ධ ධාතු ආයතන හැටියට ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන හැටියට අපි යම්බිසි තැනක සත්වයක් හැටියට උපදිනවා නම් ওই ටික තමයි ලැබෙන්නේ. හැබැයි ඔය ටික කියන එක සම්මුති වශයෙන් අපි දැක්කට ඔතන බෙදලා ගත්තාම තියෙන ශක්තියින් ටික. ඒකට කියනවා සුද්ධ අෂ්ටක කියලා. පඨවියාපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා. දැන් අපි අතීතයේ මොනතරම් අපි සුද්ධ අෂ්ටක වලට ඒ ස්වභාවය අත්දැක්කද? දැමුත් එහෙම තමයි. එතකොට බුදුදහමට අනුව කියන්නේ මේ සිත සහ මේ භෞතික නාම සහ රූප කියන කොටස විශේෂයෙන්ම නාමය ගත්තාම සිත ගත්තාම නාමය කියලා කියන්නේ වේදනා සංඥා සංකාර විඥාන. දැන් අපි ජීවත් වෙනවා කියලා කියන්නේ මොකද්ද? සිත පිනවන එකනේ. ඒතකොට සිත පිනවනවා කියලා කියන්නේ හොඳ සිතුවිලි ගන්න එකනේ. ඒකට කියනවා සෝමනස්ස සිතුවිලි කියලා. දැන් එතකොට දැන් අපි ජීවත් වෙනවා කියලා කියන්නේ මොකද්ද? මේ සිත පිනවන එක. දැන් සිත පිනවනවා කියන එකේ අදහස තමයි බුදුදහමේට අනුව ජීවත් වෙනවා කියලා කියන්නේ මේ මොහොත විතරයි. ඒකට කියනවා ෂණය කියලා. ඒ කියන්නේ අපි ජීවත් වෙනකොට ඉන්ද්‍රයන් වලට හොඳ අරමුණු කොච්චර ගන්නවද අපි? ඒ ගන්න අරමුණු තව අපි ගන්නව නේද? අපි ආහාර ගන්නවා, ඇඳුම් පැළඳුම්, ගෙවල් දොරල් මේ යාහන වාහන මේ කියන ඔක්කොම අපි ජීවිත කාලය තුළ ගත්තා තව ගන්නවා, අනාගතයටත් ගන්නවා. එතනින් කියන්නේ මේක කෙලවරක් නෑ. මේ manuss ලෝකේ කියන ස්වභාවයේ සත්‍යයේ මිනිස්යා කියන සත්‍යයේ ස්වභාවය ඒක තමයි. එතකොට අපි තේරුම් ගන්න ඕනි මේ මොහොත තමයි ජීවත් වෙනවා කියලා කියන්නේ. දැන් අපි කියමු ඊයේ හිටපු කෙනා නෙමෙයි දැන් ඉන්නේ. ඒකට හේතුව තමයි දැන් මේ බණහන ඉන්න ඔබ නෙමෙයි දැන් ඉන්නේ. ඒ කියන්නේ සිත වෙනස් වෙලා. සිත කියන එක චිත්තක්ෂණයක් තුල උපාදටි දිබංග හැටියට වෙනස් වෙනවා කියනවා. චිත්තක්ෂණයක් කියලා කියන්නේ තප්පරය ගන්නකො තප්පරය අපි කියලා බෙදනවා කියන්නේ කෝටියෙන් විතර. එහෙම කියන්නත් බෑ. නමුත් එහෙම බෙදුවාම එන අඩුම පංගුවක් එනවා කියන්නකො. ඒ පංගුව තමයි ෂණය කියලා කියන්නේ. ඒ කියන්නේ හිතා ගන්නවත් බැරි කාලයක්. දැන් අපි හිතුවට මේ අපි හිතනවා හැම කිලුවට අපි දන්නේ නැතුව කොච්චර සිතුවිලි වෙනවද? ඒ කියන්නේ සිතක සිතුවිල්ලක් හටගෙන පැවතිලා විනාශ වෙන හිතා ගන්න බැරි වෙලාවක. දැන් අපි මේ රූපය ගන්නකො මේ ශරීරය ෂණ 17ක් ඇතුළත හටගෙන පැවතිලා විනාශ වෙනවා කියනවා. ෂණ 17ක් කියලා කියන්නේ තප්පරයට වඩා ගොඩක් අඩු කාලයක්නේ. ඒතකොට බලන්න දැන් අපි මේ බණ අහනකොට ඉඳගත්ත කෙනා නෙමෙයි ඉන්නේ. ඊයේ හිටපු කෙනා නෙමෙයි දැන් ඉන්නේ. දැන් මේ තප්පරය ගෙවිලා යන කෙනා නෙමෙයි අපි ඉන්නේ වෙනස් කෙනෙක්. එතකොට බුදුදහමට අනුව කියන්නේ මෙහෙම මේ manuss ලෝකයේ ස්වභාවය මෙහෙම පවතින නිසා අපි කිසිම වෙලාවක ඇලෙන ගැටෙන මුලාවටපත් වෙන අකුසල මූලයන් ගොඩනගන්න එපා කියනවා.
ඒකට හේතුව තමයි දැන් අපි කියමු මම කියන කෙනා අතින් අඩුපාඩුවක් වුණා නම් ඒ අඩුපාඩුව මං හදා ගන්න ඕනේ. හැබැයි වෙන කෙනෙක් අතින් අඩුපාඩුවක් වුණා කියන්නකො. අපිට මොකක් හරි කරදරයක් කරා, බාධාවක් කරා, හිරිහැරයක් කරා, මොනවා හරි කරා කියන්නකො. හැබැයි දැන් ඊයේ හිටපු කෙනා නෙවෙයි දැන් ඉන්නේ. දැන් ඒ කෙනා පිළිබඳවත් අපි මධ්‍යස්ථ උපේක්ෂාවටපත් වෙලා අපි එයාටත් මේ වජ්ජං වජ්ජතෝ දස්වා. ඒ කියන්නේ වරද හැටියට පෙන්නලා උපදෙස් දෙන්න ඕනේ. හැබැයි අපේ ළඟ එයා පිළිබඳව ද්වේෂයක්, වෛරයක්, ක්‍රෝධයක් වගේ අකුසල සිතුවිල්ලක් ඇති කරගන්න හොඳ නැහැ. ඒක අපි පුරුදු කරන්න ඕනේ. දැන් අපි කියනවානේ මෙයා නරකයි, මෙහෙමයි කියලා. ඒ කියන එක බුදුදහමේ කියන්නේ එහෙම කියන්න එපා. ඒ ඊයේ වුණ කෙනා මීට ඉස්සර මේ අඩුපාඩුකම් වුණ කෙනා නෙවෙයි දැන් ඉන්නේ. එයා වෙනස් කෙනෙක්. ඒ නිසා ඒ අඩුපාඩුකම නෙවෙයි. එයාගේ හොඳ දේවල් දැකලා එයාට අර නීදිනංව පවත්තාරන් යම් පස්සේ වජ්ජ දස්සින. නිග්ගහ්‍ය වාදින් මේදාවි තාදිසම් පණ්ඩිතම් බජේ. තාදිසම් බජ මානස්ස සෙය්‍යෝ හෝතින පාපියෝ කියන විදිහට එයාගේ වරද හැටියට පෙන්නලා එයාට අනුකම්පාවෙන් උපදෙස් දෙන්න කියනවා. ඒක තමයි මේ බුදුදහමේ සාකච්ඡා කරන්නේ. ඒ කියන්නේ මෙතන අපිට කියන දේ තමයි මේ අපි කියන කෙනා ක්ෂණයක් පාසා වෙනස් වෙනවා. ඒ ජීවත් වෙනවා කියලා කියන්නේ මේ මොහොත තුල කුසල සිතුවිලි ගොඩනගා ගන්නට උත්සාහ කරන්න කියන එක තමයි දේශනාව තුළ විස්තර කරන්නේ. දැන් අපේ හිත ගත්තාම පුදුමාකාර විදියට පිරිසුදුනේ ඉපදෙනකොට. හැබැයි ඒක අපිරිසුදු වෙනවා මේ ඉන්ද්‍රයන් වලින් එන අරමුණු නිසා. ඉන්ද්‍රයන් කියන අරමුණු දැන් අපි S2 ගන්නකො S2 ගත්තාම S2ම මුල් වෙලා නෙමෙයි පේන්නේ. ඇසේ තියෙන මේ චක්කු සම්පස්සේ කියලා කුඩා කොටසක්. මේ ඇස කන නාසය දිව ශරීරය ඔක්කොගම තුල තියෙන මේ සම්පස්සේ කියලා කුඩා සියුම් කොටසක්. දැන් අපි ආහාර ගන්නකොට දිවෙත් සියුම් කොටසක් ඉන්නේ මේ රස දැනෙන්නේ නේ. දැන් රෝගාතුරලා ඉන්නකොට මොකක් හරි බටයකින් හරි ආධාරයකින් ආහාර පාන ගන්නකොට රස දැනෙන්නේ නැහනේ. මොකද ඒ සියුම් තැන ස්පර්ශ වෙන්නේ නැති නිසා. කන කියන ඉන්ද්‍රියත් තුලත් එහෙමයි. මේ ඉන්ද්‍රියන් පහේ තුලම මේ සියුම් සම්පස්සය මුල් වෙලා තමයි මේ අරමුණු වෙන්නේ. එතකොට මේ හැම මොහොතකම අපේ හිතට සිතුවිලි එනවා ක්ෂණයක් පාසා. බුදුන් වහන්සේ අනුදැන වදාරන්නේ ඒ හැම මොහොතකම අපි තුල පුරුදු කරගන්නට ඕනේ එක දෙයක් තියෙනවා. ඒ තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ නුවණ කියන්නේ මෙතන සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය කියලා කියන්නේ හැම වෙලේම අපිට තියෙන්නට ඕනේ මේක හොඳක් කුසල් අකුසල් මේක ඉමේ ධම්මා කුසල ඉමේ ධම්මා අකුසල ඉමේ ධම්මා සාවජ්ජා ඉමේ ධම්මා අනවජ්ජා ආදී වශයෙන් මේක කුසලයක් මේක කරොත් අකුසලයක් මේක පාපයක් මේක පුණ්‍ය කර්මයක් මේ විදිහට අපේ මනස තුල හැම මොහොතකම ගොඩනගා ගන්නට ඕනේ සම්මා දිට්ඨික ඥානයක්. ඒ සම්මා දිට්ඨික ඥානයේ තිබ්බටම බෑ. ඒකත් එක්ක මානසිකාරය සතිය තියෙන්නට ඕනේ. හැම මොහොතකම සිහිය තියෙන්නට ඕනේ. දැන් අපි දන්නවා දීඝනිකායේ 10 වෙනි සූත්‍රේ නේද? සතර සතිපට්ඨාන සූත්‍රේ. එතන කියන්නේ මොකද්ද? මුලින්ම කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. එතන වැඩිපුරම කතා කරන්නේ මොකක් ගැනද? සිත ගැන. තුන්වෙනි කොටසේ චිත්තානුපස්සනාව. සිත පිළිබඳව දකින්න කියනවා. එතකොට ඇයි මේ සිත ගැනම බුදුදහමේ උගන්වන්නේ? සිතුවිලි ගැනම කතා කරන්නේ වැඩිපුරම. දැන් අභිධර්මයේ ගත්තාමත් චිත්ත චෛතසික රූප නිබ්බාන. සිත කන සිතුවිලි ගැන කතා කරනවා. මෙතනින් කියන දේ තමයි මේ අපේ හිත ගත්තාම හරි යෝනිසෝ මනසිකාරයක් අපේ ළඟ පවත්වා ගන්න නැත්තම් ධම්මානුධම්ම පටිපදාවක් නැත්තම් කල්යාණ මිත්‍ර ඇසුරක් නැත්තම් ධර්මයට යොමුවෙච්ච මනසක් නැත්තම් හිත වහාම අපරිසුදු වෙන්න පුළුවන්. ඒකනේ කියන්නේ දූරංගමං ඒකචරං අසරීරං ගුහාසයන් කියලා. යේ චිත්තං සංඤ මෙස්සන්ති මොක්칸ති මාර බඳන. මේ සිත කියන එක එහෙම යන ස්වභාවයෙන් යුක්තයි. දැන් මෙතන කියන්නේ සිත යනවා කියලා නෙවෙයි. දැන් දූරංගමං කියලා කියන්නේ මෙතන මේ දුරට යනවා කියලා කියන්නේ দূරේ සන්තම්පි ආරම්මන පටිග්ගහන ලක්කණන් කියලා කියන්නේ. ඒ කියන්නේ දුරට යන්නේ අපිට අපේ අතීත අරමුණු මේ මොහොතේ අරමුණු අල්ල ගන්න පුළුවන් කියන ස්වභාවය. ඒ කියන්නේ අපි අතින් හොඳක් වුණත් නරකක් වුණත් ඒ හිතේ ස්වභාවය තමයි ඒක නිතර මතක් කරන්න පුළුවන් කියන ස්වභාවය.
දැන් හිත ගොඩක් අය හිතන්නේ දූරං ගමන් කියන ගාතාව කියනකොටම හිතන්නේ හිත යනවා කියලා. හිත එළියට යන්නේ නැහැ. හිත එහෙම නැති වුණොත් මරණයටපත් වෙනවනේ. හිත විඥානේ නිරත්තංව කලින් කරා. මේ විඥානේ අයින් වුණාම අපි මරණයටපත් වෙනවා. ඒතකොට මෙතන කියන්නේ සිතේ ස්වභාවය තමයි වහ නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සම්මුපස්සාමි. යතයිදං ලහු පරිවත්තං චිත්තං. මේ හිත කියන එක පුදුමාකාර විදිහට වෙනස් වෙනවා. හිතට ශනයක් පාසා සිතුවිලි එනවා. හැබැයි මොන වගේ සිතුවිලි දෙන්නේ? ලෝභ, දේශ, මෝහ ආදී අකුසල ධර්මයන් වලට යොමු වෙච්ච සිතුවිලි තමයි අපේ හිතට පහළ වෙන්නේ. දැන් අපි මෙතන ඉඳගෙන ඉන්නකොට සමහරට මේකට අවධානය යොමු කරනවා වගේම සමහරට අපිට විවිධ අරමුණු එන්න පුළුවන්. දැන් මේ දේශනාව නිවසේ අහන ඔබ තුල වුණත් මේ බණ අහනවා වගේම විවිධ සිතුවිලි එන්න පුළුවන්. ඒ කියන්නේ කුසලයටම යොමු වෙච්ච නොවන සිතුවිලි එන්න පුළුවන්. හැබැයි සමහර විට යෝනිසෝ මනසිකාරය පවත්වා ගන්නවා නම් අපිට කුසල සිතුවිලිම තමයි අරමුණු වෙන්නේ. එතකොට දැන් බුදුන් වහන්සේ අනුදැන වදාරන්ට යෙදුනේ අපිට විවිධ සිතුවිලි එනවනේ රාග, ද්වේෂ, මෝහ ආදී මුල් කරගෙන. එහෙම සිතුවිලි එනකොට බුදුන් වහන්සේ කරුණු පහක් දේශනා කරනවා. ඒ කරුණු පහෙන් පළවෙනි එක තමයි ඉද බික්කවේ බික්කු මහණෙනි අපිට යන් නිමිත්තං ආගම්ම යන් නිමිත්තං මනසිකරෝතෝ uppajjanti papaka kusala චන්දූප සංහිතාපි දෝසූප සංහිතාපි මෝහූප සංහිතාපි. එතකොට කියනවා තස්මා නිමිත්තං අඤ්ඤං නිමිත්තං මනසිකාතබ්බං. දැන් අපි ජීවත් වෙනකොට අපිට ලෝභ, දේශ, මෝහ ආදී iriසියාව, මානෙ මේ වගේ සිතුවිලි එනවනේ. දැන් ඇත්තටම ඒවා අකුසල පැත්ත, හොඳ නැති දේවල්. අපිට තරහ යන එක හොඳ දෙයක් නෙවෙයිනේ. ගොඩක් අය කියනවා මම තරහ ගස්සවන්න එපා හැම කියලා. ඒවා හොඳ දේවල් නෙවෙයි. ඒවා අපි සසල දික් කරන දේවල්. අපේ ළඟ මානය කියන එක තියෙනවා නම් සසල දික් කරනවා. තණ්හාව තියෙනවා නම් සසල දික් කරනවා. තණ්හාව කියලා කියන්නේ ලෝභයට නෙවෙයිනේ. තණ්හාව කියලා කියන්නේ මේ පරමාර්ථ වශයෙන් ලෝකය, අධ්‍යාත්මික ලෝකය, බාහිර ලෝකය හරියට අවබෝධ කරගන්න නැතිකම. එතකොට ඒ විදිහට ඒ වගේ සිතුවිලි එනකොට අපි මුලින්ම කරන්න ඕනේ මොකද්ද? අඤ්ඤං නිමිත්තං මානසිකාදබ්බං. වෙන අරමුණක් සිහිපත් කරන්න ඕනේ. දැන් අපි උදාහරණයක් වශයෙන් කියන්නකෝ. දැන් ක්ලේශයන් තියෙනවනේ, අකුසල ක්ලේශයන් 1500ක් විතර. අපි කියමු ශෝකය කියන එක, දුක කියන සිතුවිල්ලක් ආවා කියන්නකෝ. අපි gedara කවුරු හරි අපේ ඥාතිවරයෙක් මිය ගියාට පස්සේ එහෙම නැත්නම් ළඟ පහත නැති වෙලා දුර බැහැර ඉන්නවා කියන්නකෝ. එහෙම වුණාම කවුරු හරි මිය ගියාම හරි අපේ ළඟ නැති වුණාම හරි අපි හිතන්න ඕනේ අඤ්ඤං නිමිත්තං මානසිකාතබ්බං කියලා කියන්නේ වෙන අරමුණක් තමයි මෙනෙහි කරන්න ඕනේ. ඒ කියන්නේ මෙහෙමනේ දැන් අපි මිය ගිය කෙනෙක් ගැන හිතනකොට එයා මිය ගියාටත් පස්සේ එයාගේ පින්තූර gedara පේන්ට හැම වෙලෙම තියා ගන්නවනම්, එයාගේම ಗುಣ කියනවනම්, එයාගේ ඇඳුම් පැළඳුම් දිහාම බල බල ඉන්නවනම්, එහෙම වුණාම වෙන්නේ ඒ තව ඒ මනසට එන සිතුවිලි එන්න වැඩි වෙනවා. ඒ කියන්නේ අපි දුක, ශෝකය කියලා කියන්නේ අකුසලයට යොමු වෙච්ච සිතක්නේ. ඒකත් එක්ක විශාල සිතුවිලි ප්‍රමාණයක් වෙනවා. හැබැයි එහෙම නැතුව අපි පිනට දහමට යොමු වෙනවා නම්, කල්යාණ මිත්‍ර ඇසුරු කරනවා නම්, විවිධ පින්කම් කරනවා නම්, මෙන්න මේ දේවල් එක්ක අපිට පුළුවන්කම ලැබෙනවා මනස හදාගන්න. එහෙම නැතුව අර දේවල්ම කර ඉන්නවා නම්, ඒ කෙනා ගැනම මෙනෙහි කරගෙන ඉන්නවා නම් අපිට බෑ අපේ හිත සකස් කරගන්න. දැන් මේ විතක්ක සන්තාන සූත්‍ර දේශනාවේ පැහැදිලි කරන්නේ අර පරණ ඇණයක් තියෙන මොකක් හරි දෙයකට අලුත් ඇණයක් ගහලා ඒ පරණ ඇණේ උඩින්ම අලුත් ඇණයක් ගහලා ඒක හදා ගන්නවා වගේම ඒ වඩු ශිල්පියෙක් ඒ උපකරණයක් හදා ගන්නවා වගේම අපිටත් කියන්නේ වෙන සිතුවිල්ලක් මුල් කරගෙනම අයහපත් සිතුවිල්ල අයින් කරන්න කියන කුසලූප සංහිතා. කුසල සිතුවිල්ලක් ඇති කරගන්න. දැන් අපි තරහා සිතක් අහවම තරහ යන දේවල් වැඩි වෙන්න තව තරහ යන එක විතරයි වෙන්නේ. හැබැයි තරහා වැඩි වුණාම අපි කරන්න ඕනේ මොකද්ද? අපි ඒ පිළිබඳ ඉවසීමක් ඇති කරගන්න ඕනේ. ඒතර මෛත්‍රියේ තියෙන ස්වභාවය ඇති කරගන්න ඕනේ. අපි ඒක කාලයට ඉඩ දෙන්නට ඕනේ. දැන් ඔය ගෙවල් වල එහෙම තියෙනවා නේ, තේ හදනකොට එහෙම කෑම එහෙම හදනකොට නේද? තේක රහ නැහැ, කෑම හරි නැහැ, ලුණු වැඩි අඩුයි කියලා. ඇත්තට මේ තියෙන්නේ අර මේ පරණ කෝන්තරයක් තමයි පිට වෙන්නේ. අර පරණ කෝන්තර කියලා කියන්නේ ඒක තමයි තේකෙන්
කෑමකින් එන ගෙවල් වල අඩුපාඩුකම් එහෙම කියලා පිට වෙනවා කියලා කියන්නේ. ඒතර දැන් බලන්න දැන් මේ තරහා කියන එක පරණ තරහවල් එතන කියන්නේ අනුශය වශයෙන් පවතින්න පුළුවන්. නැත්තම් ඒ තේකේ රහ නැතිකමම නෙවෙයි. කෑමකේ රහ නැතිකම නෙවෙයි. දැන් ඔය සමහර පොඩි රණ්ඩු ලොකුවට යන්නේ ඒකයි. ඒ නිසා කියන්නේ ඒවට ඉවසීම සහ ඒවා පිළිබඳව උපේක්ෂාව සහ කාලයට ඉඩ දෙන්න ඕන. දැන් අපේ රටේ ගොඩක් අය ආවේගශීලීනේ නේද? චුට්ටක් නැත්තම් ආවේගශීලී වැඩි. ඒ කියන්නේ ඒවා පිළිබඳව අවබෝධයේ වැටහීම කියන එක අඩුකම නිසා. ඒ නිසා මේ අපි මොනවා හරි දෙයක් කරනවා නම් වෙනස් සිතුවිල්ලක් හිතන්නට ඕන. ඒ කියන්නේ අපිට ද්වේෂය තියෙනවා නම් මෛත්‍රිය වඩන්න ඕන. ඇලෙන එක තියෙනවා නම් දානය පුරුදු කරන්නට ඕන. මෝහය තියෙනවා නම් ඒකට සම්මා දිට්ඨිය ගොඩනගෙන භාවනා ක්‍රම පුරුදු කරන්නට ඕන. මේ හැම මොහොතකම භාවනා කමටහනකින් ඉන්න පුළුවන්. ශුඤ්ඤාගාරගතෝවා කියලා සතර සතිපට්ඨාන කියන්නේ මේ ශූන්‍ය ප්‍රදේශ වලට යන්න කියන එක නෙවෙයි එතන කියන්නේ. gedara dore තුල වුණත් තමන් ඉඳගෙන ඉන්න ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ සම්පජානකාරී හොති. කුඩා දරුවාගේ ඉඳලා වැඩිමහල් කෙනා දක්වාම ඒ මොහොතේ අවබෝධයෙන් අපිට ඒ අරමුණු පිළිබඳව මෙනෙහි කරන්න පුළුවන්. ඉඳගෙන ඉන්නකොටත් කුසල අරමුණක් මෙනෙහි කරන්න පුළුවන්. දැන් අපි දන්නවනේ අර කුරුරට කියන ප්‍රදේශයේදී ඒගොල්ලෝ මේ සතර සතිපට්ඨාන කුරුරට කියන්නේ අද දිල්ලි ප්‍රදේශයට මේ සතර සතිපට්ඨානය පිළිබඳව තමයි කතා කරනවා කියලා කියන්නේ. මගතොරදී දැක්කත් හිත ගැන අහනවා කියන්නේ මොනවද ඔයා පුරුදු කරන්නේ? ඒගොල්ලෝ කතා කරනවා කියන්නේ මම දැන් හිතේ මගේ මේ හිතේ තියෙන ද්වේෂය අඩු කරන ක්‍රමය. මගේ හිතේ තියෙන ඇලෙන ස්වභාවය අඩු කරන විදිය. එහෙම කතා කරනවා කියන්නේ. මම දැන් කය ගැන මෙනෙහි කරන්නේ. දැන් මම වේදනාවන් ගැන මෙනෙහි කරන්නේ. එතකොට මේ විදිහට තමයි ඒ කාලේ ගොඩක් උදේ භාවනාව පුරුදු කරලා තියෙන්නේ. ඒ කියන්නේ භාවනාව කියලා කියන්නේ අපි ඉන්න ඉරියව්වට වඩා අපේ ඉන්න ඉරියව්වට වඩා වැදගත් වෙන්නේ හිත කොහොමද යෝනිසෝ මනසිකාරය පවත්වන්නේ කියලා. ඒක හැම මොහොතකම ඒක පුරුද්දක් බවට පත් කරන්න ඕන. ඒකනේ කියන්නේ සවැත් නුවර කෝටි 7ක ජනගහනයක් ඉඳලා කෝටි 5ක් මාර්ගඵලලාභීන් බවට පත් වුණා කියලා. ඒ නිසා අඤ්ඤන් නිමිත්තම් මනසිකාතබ්බන් කියන්නේ මොකද්ද? අකුසල සිතුවිල්ලක් එනකොට හිතන්න මේ මනුස්ස ජීවිතේ වටිනාකම. ඒ වටිනාකමත් එක්ක පිරිසුදු කුසල සිතුවිල්ලක්ම මෙනෙහි කරන්න. දෙවෙනි එක තමයි ආදීනව උපපරික්කිතබ්බෝ. ආදීනව මෙනෙහි කරන්නට ඕනේ. දැන් පළවෙනි එක නම් වෙනස් සිතුවිල්ලක් හිතන්න ඕනේ. දෙවෙනි එක තමයි ආදීනව. දැන් අපි අතින් අඩුපාඩුකම් වෙනකොට බලන්න අත්තානුවාද. තමන් අපි පසුතැවිලි වෙනවනේ. පරානුබාද බය. අපි අපේ අතින් අඩුපාඩුවක් වැරද්දක් මොන හරි වුණාම අපි හිතනවා අනිත් අය මොනවද හිතන්නේ කියලා අපිට හිතෙනව නේද? දුක්ගති බය. අපි හිතනවා මොන හරි අපි පාප කර්මයක් අකුසල ධර්මයක් සිද්ධ කරොත් අපිට දුගතිගාමි වෙන්න වෙයි. දණ්ඩ බය. සමහරට රටේ නීතියට අනුව අපිට නොඑක ආකාරයේ ප්‍රශ්න වෙන්න පුළුවන්. මේ වගේ විදිහටවත් හිතලා අපි ඒකේ ආදීනව මෙනෙහි කරන්න. කවදාකවත් අපේ හිතින් හිතලා කිසිම දෙයක් කරන්න එපා කායේන වාචාය මනස. චේතනාහම් භික්කවේ කම්මං වදාමි කායේන වාචාය මනස. සිත මුල් කරගෙන කිසිම අකුසල දෙයක් නම් කරන්න එපා. ඒ කියන්නේ ඒක තමයි ඒක කර්මයක් බවට පත් වෙනවා. කර්මයක් බවට පත් වුනහම කර්ම නිමිති ගති නිමිති හැටියට චුතිසිතට පහළ වෙනවා. ඒ කියන්නේ මරණාසන්න මොහොතේ අපි මොනවද කරේ? ඒවා මතක් වෙනවා. දැන් අපි කියමු අපි ලංකාවේ කට්ටිය නම් එහෙම මඳුරු එහෙම මරන්නේ නැහැ නේද? මකුණු එහෙම. එතකොට පිටරට කට්ටිය ගැන කියන්නේ. එතකොට දැන් සමහර අය මඳුරු එහෙම මරනවානේ. එතකොට මඳුරව මරණ එක වුණත් ඒක ඒ වෙලාවට මතක් වෙන්නේ නැහැ. හැබැයි මරණාසන්න මොහොතේ ඒවත් මතක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මරපු විදිය නේද? ඒක කියන්නේ කර්මය. කර්ම නිමිති කියලා කියන්නේ ඒ මරන්න යොදාගත් දේවල්. එතකොට ගති නිමිති ඒ වගේ දේවල් නිසා අපි ගිහින් උපදින තැන්. ඒ වගේ මතක් ඒවා දේවල් වෙනව අනිවාර්යෙන්ම. අර කියන්නේ ගරුක කර්ම, කටත්තා කර්ම, ආචින්න කර්ම, ආසන්න කර්ම කියලා මේ අපි කරන දේවල් බෙදලා තියෙනවා. බරපතල අකුසල පංචානන්තරී කර්මයන් තමයි බරපතල දේවල්. හැබැයි අනිකුත් දේවල් බලපෑමක් තියෙනවා. හැබැයි අපි වැඩියෙන් කුසල ධර්මයන් කරොත් යම්කිසි ප්‍රමාණයකට ඒවා අහෝසි මට්ටමකට පත් කරගන්න පුළුවන් කමක් තිබෙන. හැබැයි ඒක එහෙමම කියන්නත් බෑ. ඒ නිසා ආදීනව මෙනෙහි කරන්න ඕනේ. දැන් අපි කියමු අපිට දුකක් වේදනාවක් තියෙනවා නම් ඒ ගැන ඒක මෙනෙහි කරන්න. දැන් අපි කියමු හැම වෙලේම අපිට ජීවිතය ගැන කලකිරලා නම් වේදනාකාරී නම් සතුටක් නැත්තම් අපි හිතන්න ඕනේ ඇයි මං එහෙම හිතන්නේ? මොකද මේ අපි ඒක සංසන්දනය කරන්න ඕනේ. මට වඩා මොනතරම් මිනිසුන්ට ප්‍රශ්න තියෙන අය ඉන්නවද?
මට මේ මනුස්ස ජීවිතේ මොනතරම් උත්තරීතර මනුස්ස ජීවිතයක්ද ලැබිලා තිබෙන්නේ. මට මොන වගේ දේවල්ද අඩුවක් තියෙන්නේ. එහෙම කියලා හිතලා අපි හිත හදාගන්න උත්සාහ කරන්න ඕන. එහෙම හිත හදාගන්නකොට ඒවත් එක්ක අපේ හිත වෙනස් වෙන්න පටන් ගන්නවා. දැන් ගෞතම බුදුන් වහන්සේ මේ සංසාරයේ ආදීනව දැකලානේ මේ බෝසත් අවුරුදු 29න් සිද්ධාර්ථ කුමාරයා දුෂ්කර ක්‍රියා කරන්න පටන් ගත්තේ. ඒ කියන්නේ එතුමාට රජමාලිගාවේවත් කිසිම ප්‍රශ්න තිබ්බේ නැහනේ. හැම සැප සම්පතක්ම තිබ්බනේ සොරම්‍ය මේ නේද? රම්‍ය සුරම්‍ය සුබ කියන මාලිගා තුනත් එක්ක රාජ්‍ය සැප විඳපු කුමාරයෙක් කිසිම අඩුපාඩුකමක් තිබෙන්නේ නැහැ. හැබැයි සංසාර දුක ආදීනව දැකලා තමයි එතනින් අයින් වුනේ. ඒ නිසා තමයි බුද්ධත්වයටපත් උනේ. ඒක නිසා පින්නවතුනි මේ අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායිති. මේ සංසාරය කියන එක කෙලවරක් නැහැ. දැන් අපි මනුස්ස ජීවිතයක් ලබලා අපිට හොඳ විදිහට පින්දහම් සිද්ධ කරගන්න පුළුවන් වුණ හින්දා අපේ ජීවිතේ හොඳයි. හැබැයි මොනතරම් තිරිසංගත වෙලා දුක් විඳින සත්ත්ව කොට්ටාස ඉන්නවද? මිනිසුම වෙලා මොනතරම් දුක් විඳින පිරිස් ඉන්නවද? ඒ අතින් අපි මොනතරම් උසස් විදිහට පින්දහම් කරගත්ත පිරිසක්ද කියලා අපි හිතන්න ඕනේ. එහෙම හිතනකොට අපේ පිනට කුසලයට යොමු වෙච්ච මනසක් හදා ගන්න පුළුවන් වෙනවා. එතකොට ඒ ආදීනව දකින්නකොට කිසිම වෙලාවක අපේ මේ හිත තුළ කිසිම අකුසලයක් පාපයක් අපි සිද්ධ කරගන්නේ. අපේ අතින් පින්නතුනි අකුසල කියලා කියන්නේ ලෝභ දේශ මොහ බලවත් වීම. ඒ ලෝභ දේශ බලවත් වෙනවත් එක්කම මේ ඇලෙන ගැටෙන මුලාවටපත් වෙන එක සහ අවිද්‍යාවත් එක්ක තණ්හාව අපි තව ඇති කරගන්නවා. ඒ තණ්හාව කියන එක කෙලවරක් නැති වෙනවා. ඒ නිසා මේ ආදීනව මෙනෙහි කරනකොට අපිට මේ ජීවිතේ සතුටින් ඉන්න ක්‍රමයක් අපිටම තේරෙන්න පටන් ගන්නවා. දැන් බුදුන් වහන්සේ දේශනා කළා නෑනේ මේ සතුටින් ඉන්න එපා කියලා නේද? අත්ති බික්කවේ රූපස්සස්සාදෝ නොචේතම් බික්කවේ රූපස්සස්සාදෝ අබවිස්ස නයිදම් බික්කවේ සත්තා සාරජ්‍යයෝ. මේ රූපය කියන මේ අපේ ජීවිතේ සතුටක් තියෙනවා. හැබැයි ධර්මානුකූල විදිහට ඒ ස්වභාවය අපි භුක්ති විඳින්නට ඕන. ඒ සතුටත් එක්කම අස්සාද ආදීනව නිස්සරණ ස්වභාවය මෙනෙහි කරන්න කියනවා. දැන් සතුට විතරක් නෑනේ හැම වෙලේම නේද? දැන් අපි සමාහට කෑම ටිකක් කෑවම සතුටක් තියෙනවා. හැබැයි ඒ කෑම ටිකම ඇතිද සතියකට විතර? බෑ. උදේට කෑව නම් දවල්ටත් ආහාර ගන්න ඕනේ. ඒ වගේ හැම දෙයකම ආදීනවයක් තියෙනවා. ආදීනවයත් එක්ක මොකද්ද නිස්සරණය? නිස්සරණ කියලා කියන්නේ සතුටක් තියෙනවා. ඒ සතුට හැම වෙලේම පවතින. සතුට නෙවෙයි දුක නෙවෙයි ඕනම දෙයක් එහෙම. ඒක ඒ වෙලාවට පවතිනවා. හැබැයි ඒක වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන නිසා හැම මොහොතකම මනසින් අතහරින්න අපි පුරුදු වෙන්න ඕන. අත්හරිනවා කියලා කියන්නේ භෞතිකව අත්හරින එක නෙවෙයි. දැන් සමහර අය අත්හරිනවා ගාම නේද? නාන්නේ හොඳ නැහැ, කන්නේ නැහැ, බොන්නේ නැහැ, පිරිසුදු වෙන්නේ නැහැ කියලා නේ ඒගොල්ලෝ හිතන්නේ. ශරීරයට දුක් දෙන එකනේ. ඒක නෙවෙයි අත්හරිනවා කියලා කියන්නේ. මනසින් අත්හරින්න. දරුවෝ හදන්න, දරුවොන්ට ඒ අම්බිසි මට්ටමට ආපුවම මනසින් අත්හරින්න. යුතුයකම් කරන්න. රැකී රස්සා කරන්න, ඒ ඔක්කොම කරන්න, ගෙවල් දොර හදන්න. හොඳින් ජීවත් වෙන්න ඕන. හැබැයි මනසින් අත්හරින්න ඕන. තමන් මේනකොට තමන්ගේ දරුවෝ පිළිබඳව තමන් ගොඩනගාගත්ත දේවල් පිළිබඳව මනසින් හිතලා සතුටු වෙන්න පුළුවන්. හැබැයි ඒ තුළ බැඳීමක් නැති කරගන්න එක තමයි නිස්සරණ කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මෙන්න මේ විදිහට අපේ හිත හදාගන්න උත්සාහ කරන්න ඕන. තුන්වෙනි එක තමයි බුදුන් වහන්සේ දේශනා කරනවා අසති අමනසිකාරය. දැන් අපේ හිතට විවිධ අකුසල සිතුවිලි එන්නේ ඒ හිතට වටිනාකම් දෙනකොට. දැන් අපි ගත්තාම දැන් සමහර දේවල් ගත්තාම අපි කියමු දැන් අපිට ප්‍රියමනාප කෙනෙක් ඉන්නවා නම් ඒ ප්‍රියමනාප කෙනා අපේ ළඟ නැහැ කියන්නකෝ. අපි කියමු කවුරු හරි දරුවෙක් පිටරට ඉන්නවා කියන්නකෝ. ඒ දරුවා පිළිබඳව නිතර එයා ගැනම ගුණයන් මෙනෙහි කර එයාගේ හැම දෙයක් හොඳම නිතරම කතා කර අපි ඉන්න පටන් ගත්තොත් අපිට පුදුමාකාර දුකක් ඇති වෙනවා. හැබැයි අපි එහෙම නැතුව අපි මේ පුතාට හොඳට ඉගැන්නුවා. දැන් මේ පුතත් හොඳට විදේශගතවල ඉන්නවා. දැන් අපේ ළඟ නැති වුණාම අපේ ළඟම නැති වුණාට එයා හොඳින් ජීවත් වෙනවා. මේ විදිහට අපි ඊ타මාත්ම හොඳින් ඒ විදිහට තේරුම් ගන්නවා නම් ඇත්තටම අපිට පුළුවන්කම ලැබෙනවා ඒ මනස සකස් කරගන්න. ඇත්තටම මෙතන අසති අමනසිකාරය විතක්ක සංකාර සංඨාන කියන මෙතන කියන්නේ කිසිම දෙයක් ගැන හිතන්නේ නැතුව එහෙම මේ අසති අමනසිකාරය කියලා කියන්නේ මේ ඒ වාගේ ගුණයන් හිතන්නේ නැතුව ඉන්න එක කිය තමයි මෙතන කියන්නේ. කියන්නේ අකුසල පැත්ත ගන්නකො. දැන් සමහර අකුසල කාරණා පිළිබඳවත් අපි හිතන්න ගියාම අකුසලය සිතුවිලි තමයි වැඩි වෙන්නේ. දැන් අපි කියමු කවුරු හරි
කවුරු හරි ගැන දොස් කියනවා නම් අපි එතන ඉන්නකොට අපිත් එක එකව කියනවා නේද? ඒතකොට වෙන්නේ අකුසලයේ තව තව වැඩි වෙනවා. ඕනම නරක දෙයක් පිළිබඳව කතා කරනවා නම්, හිතනවා නම්, ක්‍රියා කරනවා නම් ඒවා වැඩි වෙනවා. ඒ නිසා අපි එහෙම නැතුව කුසල පැත්තට යොමු වෙච්ච මනසක් හදාගන්න උත්සාහ කරන්න ඕන. ඊළඟ එක තමයි විතක්ක මූල ભેදෝ. හතරවෙනි එක තමයි අපි ඕනම දෙයක් කරනකොට පින්නතුනි ඒකේ හරි අවබෝධයෙන් ඒක තේරුම් ගන්න ඕන. විතක්ක මූල කියලා කියන්නේ ඕනම අකුසලයක මූලය මොකක්ද කියලා හිතන්න. දැන් අපිට ලෝභය වැඩි නම් අපි හිතන්නේ ඇයි ලෝභය වැඩි වෙලා තියෙන්නේ? ඇලෙන එක වැඩියයි. ඇලෙන එක වැඩි වෙන්න හේතුව තමයි ඒක සංසාර කර්මයක් නිසාම නෙවෙයි. අපේ ළඟ දානය කියන එක අපි පුරුදු කරන්න ඕන. අපිට ද්වේෂය වැඩි නම් අපි මෛත්‍රිය ටික ටික වැඩි කරන්න පුරුදු කරන්න උත්සාහ කරන්නට ඕන. අපේ ළඟ තණ්හාව වැඩි නම් අපි හිතන්න ඕනි ඒකේ මූලය තමයි මොකද අවිද්‍යාව. අවිද්‍යාව කියලා කියන්නේ පරමාර්ථ වශයෙන් අපි දන්නේ නැති නිසා අපි හිතන්නේ මේ හැමදේම සදාකාලිකයි කියලා. ඒතම් මම ඒසෝ හමස්මි. ඒසෝ මේ අත්තා. මේවා මට ඕනි විදියටම පවතී කියන සම්මුති ලෝකේ. මට ඕනි විදියටම පවතින්න ඕනි කියලා සම්මුති ලෝකේ හිතනවා හිතුවට එහෙම වෙන්නේ නැහැ. ඒවා ක්ෂණයක් පාසා වෙනස් වෙනවා. බුදු කෙනෙක්ගේ පණිවිඩය තමයි අට්ඨක්කරා තීනිපදා සම්බුද්දේන ප්‍රකාශිතා. වෙනස් වෙනවා අනිත්‍යතාවය කියලා කියන්නේ ඒකයි. වෙනස් වී පවතිනවා. වෙනස් වෙනවා වෙනස් වුණාට ඒක ඉවර වෙන්නේ නැහැ. වෙනස් වී පවතිනවා. හැබැයි වෙනස් වී පවතින එක අපි අල්ලාගන්න එක නිසා තමයි දුක කියලා කියන්නේ. බාහිර දේවල් දුක නැහැ. අපි අල්ලා ගන්නවා නම් උපාදානය කරගන්න තමයි ඉන්ද්‍රියන් වලින් අරමුණු කරගන්න තමයි මොකද්ද ඒ දුක වැඩි වෙන්නේ. ඒ දුක කියන එක ඒ වගේම වෙනස් වෙන එක අනිත්‍යතාව දුක්ඛ කියන එක ඇති වෙන්නෙම මොකද්ද? ඒතම්මම ඒසෝ හමස්මි ඒසෝ මෙයත්තා කියලා පරමාර්ථ වශයෙන් අපි මේවා තේරුම් ගන්න නැතුව සම්මුති වශයෙන් මේවා මගේ කියලා අල්ලා ගන්න යන එක. ඉතින් ඒ නිසා මේවා අපි තේරුම් ගන්න ඕනේ. අවසාන එක තමයි අපි අපේට අඩුපාඩුකමක් අකුසල සිතුවිල්ලක් අකුසල ක්ලේශයක් මතුවෙනකොටම එතන කියන්නේ අර අපි තාමත්ම දැඩි වීරියකින් අර දිව තල්ලට තද කරගෙන දන්තං ඌහච්ච නේද? ඒ කියන්නේ දිව උඩ තල්ලට තද කරගෙන අර දැඩි වීරියෙන් යුක්තව කිසිම වෙලාවක කාලයට ඉඩ දීලා ඒ වගේ දේවල් කරන්න කිසිම මොහොතක පෙළඹෙන්න එපා කියන එකයි දේශනා කරන්නේ. කිසිම වෙලාවක මොනවා හෝ හේතුවක් නිසා Tamanට රාග, දේශ, මෝහ මුල් වෙලා කිසිම අකුසල චෛතසිකයක් මුල් වෙලා කිසිම වචනයක්, අකුසල වචනයක්, පාප වචනයක්, අකුසල ක්‍රියාවක්, අකුසල කර්මයක් කිසිම මොහොතකම සිද්ධ කරන්න එපා කියන කාරණාව දේශනා කරන්න යෙදුනේ. ඒකට තමයි උට්ටාන වීරිය කියලා කියන්නේ. උට්ටානවතෝ සතිමතෝ. යම්බිසි කෙනෙකුට උත්සාහය තියෙනවා නම් උත්සාහයත් එක්ක හොඳ සිහියක් තියෙනවා නම් සුචිකම්මස්ස නිසම්මකාරිනෝ. එයා කරන කටයුතු පිරිසුදු වෙනවා කියනවා. එයා කවදාකවත් අධර්මානුකූලව දේවල් කරන්නේ නැහැ කියනවා. සංඤ තස්සච ධම්ම ජීවෙනෝ. එයාගේ ඉන්ද්‍රියන් හරියට දැමුණු සීලයක පිහිරුණ කෙනෙක් බවට පත් වෙනවා. එතකොට අප්පමත්තස්ස යසෝබි වඩ්ඩත්. එයාට ඊ타මාත්ම කෙටි කාලෙකින් හොඳට දැහැමිව දියුණු වෙන්න යස සම්පත්, භවභෝග සම්පත් ඇතුව ජීවිතය සකස් කරගන්න පුළුවන්කම ලැබෙනවා කියනවා. අපි කරන හැම දෙයක්ම මෙතනින් කියන්නේ හිත කය වචනේ පිරිසුදු කරගෙන කරන්න ඕන. කියන්නේ ව්‍යාපාර කටයුත්තක් වුණා, රැකියාවක් වුණත් ඕනම දෙයක් ධර්මානුකූලව වෙන්නට ඕන. දැන් ওই බ්‍රාහ්මණ සමාජයේ තියෙනවා අන්‍යා යෝපාර ජිතං විත්තං දස වර්ෂානි තිෂ්ඨේත් ප්‍රාප්තේ චෛකේ දසේ වර්ෂේ සමූලංච විනස්සතු කිය. ඒතර කියන්නේ යම්බිසි කෙනෙක් අධර්මානුකූලව ව්‍යාපාර කටයුතු හරි නේද දේශපාලන ශාස්ත්‍රයට හරි ගිහින් හරි මොනවා හරි දේවල් කරනවා නම් එයා අවුරුදු 10න් පස්සේ විනාශ වෙනවා කියනවා. එයාගේ ගොඩක් දේවල් විනාශ වෙලා යනවා කියනවා. ඉතින් ඒ නිසා මේවල ඇත්තක් තියෙනවා. ඒ නිසා තමයි මේ කියන්නේ විතක්ක සන්තාන සූත්‍ර දේශනාවේ කියන්නේ තමන්ගේ ශක්තිය තමන්ම තියාගන්න ඒ කියන්නේ බුදුන් වහන්සේ දේශනා කර අත්ත දීපා විහෙර දෙබික්ක වෙන අන්‍ය සරණ. ඒ කියන්නේ අත්ත දීපා විහෙරද බික්ක වෙන අන්‍ය සරණා කියලා කියන්නේ තමන්ට තමන් පිහිට වෙන්න ඕන. වෙන කෙනෙක්ගේ නෙමෙයි. අපි ගොඩක් අය හිතනවානේ අර කර්මය නිසා වෙනවා නේද? කර්මය කියලා කියන්නේ 120ක් වගේ බලපාන්නේ අකුසල කර්ම. 180ක් මේ ජීවිතේ අපි කරගන්න දේවල් වල ප්‍රතිඵල තමයි අපිට තියෙන්නේ. ඒතර විවිධ නොපෙනෙන දේවල් පස්සේ, গুপ্ত දේවල් පස්සේ වගේ දේවල් නෙවෙයි තමන්ගේ මනසේ ස්වාමිත්වය, තමන්ගේ මනසට දෙන්න.
තමන් කරන දේවල් වල හොඳ නරක ප්‍රතිඵල තමන්ටම ලැබෙනවා කියලා හිතාගෙන අකුසලයෙන් පාප ධර්මයන් වලින් අයින් වෙන්න මේ ක්‍රමානුකූල විතක්ක සන්තාන සූත්‍රයේ දේශනාවේ තියෙන ඒ කාරණාත් අපේ ජීවිතේ ධර්මානුකූලව ගොඩනගා ගන්නට අපි ඉවහල් කර ගන්නට ඕනේ. එතකොට අපේ ජීවිතේ ඊ타ත්ම සතුටින් සමාදානෙන් ධර්ම අවබෝධයෙන් සැනසෙච්ච ජීවිත ගොඩ පිරිසක් බවට අපේ ජීවිත සකස් කර ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් අද දින මේ දේශනාවේ අපිට ලැබිලා තිබෙන කාලයත් ඉක්ම ගොස් තිබෙනවා. ඉතින් අද ඒ නිසා මේ දේශනාව මෙතනින් අවසන් කරන්නට බලාපොරොත්තු වෙනවා. අද මේ උතුම් වූ දේශනාවේ උතුම් දායකත්වයේ උසුණු ලබන්නේ ශීලා රාජගේ මෑණියන්. විශේෂයෙන්ම එතුමිය බලාපොරොත්තු වෙනවා දිවංගත වන්නට යෙදුන ඇල්බර්ට් රාජගේ ස්වාමි පුරුෂයාණන්ට, රීටා සෝමා සොහොයුරියට, ඒ වගේම සිරිසේන පතිරණ මහත්මයාට ඇතුළු දෙමව්පියන් ඇතුළු සියලුම ඥාති හිතයිසින්ට පින්පෙත් අනුමෝදන් කරන්න. කල්පනා කරගන්න ඒ නම් සඳහන් කළ සියලු ඥාතීන්ටත් මේ පින්නතුන් නමින් මිය පරලෝ ගොස් සිටින සියලු ඥාතීන්ටත් රටවාසී ලෝවාසී ඔබ නමින් මිය පරලෝ ගොස් සිටින සියලුම ඥාති හිතයිසින් සියලු දෙනාටම මේ පින්පෙත් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා ඒ හැම දෙනාගේම භවගාමී ජීවිතයන් සුවපත් වේවා, උතුම් වූ නිවනින් සැනසේවා කියලා යායට පින්දීමක් වශයෙන් කවුරු සාදු කියන්න. ඒ වගේම බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නට නන්දී ප්‍රියන්ත තුෂාරි මනෝජ් වින්ද්‍යා ජයින්දු මාධවි පිසුල ඉසිත කියන මේ විදේශගතව සිටින ඒ සියලුම ඒ දරුවන් ඥාති හැම දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඩොනල් මානෙල් චේතිය සමාධි ග්‍රැන්විල් මහතා ලීලා පතිරණ කරුණා බොරලැස්ස පත්මා පෙරේරා මාල්නී ධර්මා කියන ඒ සියලුම ඥාති හිතයිසින් සෑම දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. බෞද්ධ නාලිකාවේ සියලුම කාර්යමල්ල හැම දෙනාටම දේශකයන්න් වහන්සේ ඇතුළු හැම දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ජනවාරි 1 වෙනි දින 87 වෙනි ජන්මදිනේ සමරන ශීලා රාජගේ මෑණියන්ට නිදුක් නිරෝගී චිරජීවනයේ නේ මම මුලින් කිව්වා වගේ වයස නම් පේන්නේ නැච්චර නේද? තුමියට ඒ වගේම මේ පින්කමට සම්බන්ධ වෙන හැම දිනාටම ලංකාවාසී ලෝවාසී හැම දිනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් කල්පනා කරගන්න මේ සියලුම ආශිර්වාදයන් ඔබ හැම දිනාටම මේ මෑණියන් ප්‍රදාන හැම දිනාටම හේතු වේවා. නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා. බෞද්ධයන් හැටියට ප්‍රාර්ථනා කරන උතුම් වූ නිවනින්ම සැනසේවා කියලා අවසාන වශයෙන් සාදු කියලා හැම දිනාම වන්දනා කරගන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා